හරි. දැන් මේ අද නිකන් රසායනික ගණනයේ පාඩමේ ගණන් හදන කොටස පටන් ගන්න යන්නේ. හරිද? එතකොට මේ අද උගන්වන කොටසේ තියෙන්නේ සාමාන්‍යයෙන් බේසික්ස් ටිකක් තමයි තියෙන්නේ. මේක O level කාලෙත් ඉගෙන ගත්තා. හරිද? ඒ level එකටම තමයි තියෙන්නේ, ලොකු වෙනසක් නැහැ. හරිද? සාපේක්ෂ පරමාණුක ස්කන්ධය, පරමාණුක ස්කන්ධ ඒකකය, සාපේක්ෂ අණුක ස්කන්ධය, මවුල කියන්නේ මොනවද? ඇවගාඩ්‍රෝ සංඛ්‍යාව. හරිද? ඇවගාඩ්‍රෝ සංඛ්‍යාව, මවුල කියන්නේ මොනවද? සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන්නේ මොකද්ද? ඔන්න ඕවා තමයි ඉස්සෙල්ලාම ඉගෙන ගන්න අපි ගණන් හදන්න පටන් ගන්න ඉස්සර. තේරුණාද? දැන් මම දන්නවා ඉතින් ඔක O level කාලෙත් කියලා දුන්නට මතක නැහැනේ. මම ඒක නිසා කියන්නම්. හරිද? අපි ඉස්සෙල්ලාම බලමු පරමාණුක ස්කන්ධ ඒකකය කියන්නේ මොකක්ද කියලා. හරිද? දැන් හිතන්නකො මෙන්න මෙහෙම කතාවක්. දැන් අපි ගත්තොත් එහෙම මේ මූලද්‍රව්‍ය වල ස්කන්ධයක් තියෙනවානේ. දැන් ආවර්තිතා වගුවේ අපිට හම්බ වෙන මූලද්‍රව්‍ය පරමාණු වලට යම්කිසි ස්කන්ධයක් තියෙනවා. තේරෙනවද? දැන් කාබන් වලට ස්කන්ධයක් තියෙනවා. ඔක්සිජන් වලට ස්කන්ධයක් තියෙනවා. හරි. ඊට පස්සේ නයිට්‍රජන් වලට ස්කන්ධයක් තියෙනවා. දැන් ඔය විදිහට අපිට හම්බ වෙන හැම පරමාණුවකටම අදාළ ස්කන්ධයක් තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් නම් අපි ස්කන්ධය මනින්නේ අපි ග්‍රෑම් වලින් හරි කිලෝග්‍රෑම් වලින් හරි තමයි මනින්නේ. හරි. හැබැයි පරමාණු ගත්තාම මේ මූලද්‍රව්‍ය පරමාණු කියන්නේ අපේ ඇහැට පේන જાති නෙවෙයිනේ. අපේ ඇහැට පේන්නේ නැහැ පරමාණු. එතකොට ග්‍රෑම් වලින් හරි කිලෝග්‍රෑම් වලින් හරි මේ පරමාණු වල ස්කන්ධය මැන්නොත්, හරි, ග්‍රෑම් වලින් හරි කිලෝග්‍රෑම් වලින් හරි මේ පරමාණු වල ස්කන්ධය මැන්නොත් ගොඩාක් කුඩා ගයක් තමයි අපිට ලැබෙන්නේ. පැහැදිලිද මම කියන කතාව? ඊටාම කුඩා ගයක් තමයි ලැබෙන්නේ. එතකොට ඔය කුඩා ගයක් පාවිච්චි කරලා අංක එකටම හරි ගණනය කිරීම අපිට කරන්න අමාරුයි. හරිද? ඒතර දැන් කුඩා ගයක් ලැබෙන නිසා අපි ඒක 10 බලවලටනේ හැමතිස්සෙම ලියන්නේ. ගොඩාක් කුඩා ගයක් නම් අපි 10 බලවලට තමයි ලියන්නේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙනම් අපි හිතන්නකෝ මෙන්න මේ වගේ අගයක් තියෙනවා කියලා අපිට. හරි. දැන් මේ වගේ අගයක් සහ අපි හිතමු බිංදු මීට වඩා ගොඩාක් තියෙන අගයක් කියලා. හරි. ඔය වගේ අගයක්, එහෙම නැත්නම් බිංදු ගොඩාක් තියෙන අගයක් වුණත් අපි 10 බලයක් විදිහට මේක ලියන්න පුළුවන් අපිට. එක වැඩි කිරීම 10 කීයද? 1 2 3 4. එක වැඩි කිරීම 10 රින් 4නේ. 1 2 3 4 5. 10 රින් 5. හරි. මේක මේ විදිහට අපිට ලියලා පෙන්වන්න පුළුවන්නේ. දැන් ඒ කාලේ උච්ච වැඩේ තමයි සාමාන්‍යයෙන් මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය මැන්නොත් එහෙම කිලෝග්‍රෑම් වලින්, එහෙම නැත්නම් ග්‍රෑම් වලින් ඉතා කුඩා ගයන් තමයි ලැබෙන්නේ. දැන් හිතන්න නයිට්‍රජන් වල ස්කන්ධය කිලෝග්‍රෑම් වලින් මැන්නොත් එහෙම මෙන්න මෙහෙම අගයක් තමයි හම්බ වෙන්නේ. හරි. 10 රින 26. කොපර් කියන එක නෑ. කොපර් ගමුකෝ. කොපර් වල ස්කන්ධය කිලෝග්‍රෑම් වලින් මැන්නොත් එහෙම හම්බ වෙලා තියෙන්නේ මෙන්න මෙහෙම අගයක්. හරිද? දැන් ඕගලන්ට තේරෙනව නේද මේ පරමාණු වල ස්කන්ධ කිලෝග්‍රෑම් වලින් හරි ග්‍රෑම් වලින් හරි මැන්නොත් එන කේස් එකක් තියෙනවනේ. මොකද්ද කේස් එක? ලැබෙන්නේ ඊටාම කුඩා අගයක්. කිලෝග්‍රෑම් පොඩි ප්‍රමාණයක්නේ. දැන් මේක අපි ප්‍රසාරණය කරලා ලියනවා නම් මේ ඉලක්කම ප්‍රසාරණය කරලා ලියනවා නම් 10 ඍණ 26. ඒ කියන්නේ මේ මෙතන ඉඳලා බිංදු 26ක් මේ ඉස්සරහට එන්න ඕන. හරි. මේකේ ඍණ 25 කියලා කියන්නේ මේ සංඛ්‍යාවට ඉස්සරහින් බිංදු ගාණක් එනවා. 25. දැන් ඕවා ලියලි ඉන්න බැරි නිසා හරි විද්‍යාඥයෝ කරපු වැඩේ තමයි හරි පරමාණු වල ස්කන්ධය කිලෝග්‍රෑම් වලින් හරි ග්‍රෑම් වලින් හරි මනිනවා වෙනුවට වෙන පරමාණුවකට සාපේක්ෂව මනින්න තීරණය කරා. හරිනේ? වෙන පරමාණුවකට සාපේක්ෂව මනින්න තීරණය කරා. ඕකට තමයි කියලා කියන්නේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා. පැහැදිලිනේ? right. එතකොට දැන් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ආවේ කොහොමද? පරමාණු වල ස්කන්ධය ග්‍රෑම් වලින් කිලෝග්‍රෑම් වලින් වගේ ඒකක වලින් මැන්නොත් ලැබෙන අගය ඉතා කුඩා නිසා මොකද වෙන්නේ? පරමාණුක ස්කන්ධය වෙන පරමාණුවකට සාපේක්ෂව කීයද කියලා තීරණය කරන්න පටන් ගත්තා.
හරි. එතකොට මේ ඒ වෙලාවට සාමාන්‍යයෙන් විශාල අගයන් ලැබුණා. හරිද? ඔන්න ඕකට තමයි කියන්නේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන්නේ. දැන් මුල්ම කාලේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය නැත්නම් පරමාණුක ස්කන්ධ ඒකකයේ විදිහට පාවිච්චි කරේ හයිඩ්‍රජන් පරමාණු. ඒ කියන්නේ මොකද දන්නවද? හයිඩ්‍රජන් පරමාණුවට සාපේක්ෂව තමයි අනිත් කට්ටියගේ ස්කන්ධය වෙන්නේ. හරි? ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ නයිට්‍රජන්ගේ කියලා. හයිඩ්‍රජන්ට සාපේක්ෂව නයිට්‍රජන්ගේ ස්කන්ධය කීයද? හරි? මෙයා මෙතන තියෙන කොපර්නේ. හයිඩ්‍රජන්ට සාපේක්ෂව කොපර් වල ස්කන්ධය කීයද? දැන් ඔහොම තමයි මුල්ම කාලේ කරේ. හැබැයි හරි ඔහොම කරගෙන යනකොට වෙච්ච ප්‍රශ්නේ තමයි හයිඩ්‍රජන්ට සාපේක්ෂව ඔය විදිහට මේ මනිද්දී යම් කිසි ගැටලු ඇති වුණා. හයිඩ්‍රජන්ට සාපේක්ෂව අනිත් ඒ වගේ ස්කන්ධය මනිද්දී යම් කිසි ගැටලු ඇති වුණා. අන්න ඒක නිසා පස්සේ කාලෙක මොකද කරේ? හරි ඔයකට හයිඩ්‍රජන් වෙනුවට වෙන එකක් පාවිච්චි කරන්න පටන් ගත්තා. හයිඩ්‍රජන් වෙනුවට වෙන එකක් පාවිච්චි කරන්න පටන් ගත්තා. ඊළඟට හයිඩ්‍රජන් වෙනුවට පාවිච්චි කරපු එක තමයි ඔක්සිජන්. ඉස්සර. හරි. ඊට පස්සේ කරපු වැඩේ මොකද්ද? ඔක්සිජන්ට සාපේක්ෂව මේ වගේ ස්කන්ධය කීයද කියලා මනින්න පටන් ගත්තා. ඔක්සිජන්ට සාපේක්ෂව කීයද? අර සාපේක්ෂව කීයද? මේකෙත් මොකද උනේ? මේ ඔක්සිජන් වල තියෙන සමස්ථානික සහ ඒ ගැටලුත් එක්ක මේකත් අසාර්ථක ක්‍රමයක් බවට පත් වුණා. අසාර්ථකයි නෙමෙයි විවිධ ගැටලු ආවා. හරිද? ඔය ඔක්කොම මගේ අරලා දැන් මොකද කරන්නේ? දැන් වර්තමානයේ කරන වැඩේ තමයි කාබන්ට සාපේක්ෂව හරි කාබන්ට සාපේක්ෂව අනිත් මූලද්‍රව්‍ය වල පරමාණුක ස්කන්ධය මනිනවා. දැන් ඕකට ගන්න මෙන්න මෙහෙම කාබන් සමස්ථානිකය. මේක ඔලෙවල් කාලේ කාලා ඇති. කාබන් වල විවිධ කාබන් සමස්ථාන මෙහෙම සමස්ථානිකයකුත් තියෙනවානේ කාබන් වල C613 කියලා සමස්ථානිකයකුත් තියෙනවා කාබන්. හරි නියුට්‍රෝන සංඛ්‍යාව වෙනස්. දැන් මේක එච්චර සුලභ සමස්ථානිකයක් නෙමෙයි. මේක සුලභ නෑ. හරිද? එතකොට මේක තමයි කාබන් වල අපිට හම්බ වෙන සුලභම සමස්ථානිකය. දැන් වර්තමානයේ කරන්නේ හරි මෙන්න මේ සමස්ථානිකයට සාපේක්ෂව මෙයාගේ ස්කන්ධයට සාපේක්ෂව අනිත් කට්ටියගේ ස්කන්ධය කීයද කියලා මයින්. පැහැදිලිනේ? එතකොට මේ සාපේක්ෂව මනින්න ගන්න එක්කෙනා මෙයානේ. සාපේක්ෂව මනින්නේ මෙයාට සාපේක්ෂවනේ මනින්නේ. මෙන්න මේ සාපේක්ෂව මනින්න ගන්න එක්කෙනාට කියනවා පරමාණුක ස්කන්ධ ඒකකය කියලා. පරමාණුක ස්කන්ධ ඒකකය. හරි එහෙනම් දැන් වර්තමානයේ පරමාණුක ස්කන්ධ ඒකකයේ විදියට අපි පාවිච්චි කරන්නේ කාබන් 612 සමස්ථානිකයේ ස්කන්ධය. හරි කාබන් 612 සමස්ථානිකයේ තමයි වර්තමානයේ පරමාණුක ස්කන්ධ ඒකකයේ විදියට ගන්න. එහෙමනම් මොකද වෙන්නේ? මෙයාට සාපේක්ෂව මෙයාගේ ස්කන්ධයට සාපේක්ෂව තමයි අනිත් පරමාණු වල ස්කන්ධය කීයද කියලා මනින්නේ. අන්න ඒකට කිව්වා මොකක් කියලාද? සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා කිව්වා. හරි නේද? අපි පොඩි හරි ලොකු නෝට් දාන්නේ නැතුව හරි පොතේ හරි ලියන්න පරමාණුක ස්කන්ධ ඒකකය නැත්නම් සාපේක්ෂ පරමාණුක ස්කන්ධයේ මාතෘකා ලියාගෙන මෙන්න මේ මම කියන පොයින්ට් එකේ ඉඳලා පටන් අරගෙන ලියාගෙන යන්න. හරි පරමාණුක ස්කන්ධ ඒකකය හා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා ලියන්නකෝ. පරමාණුක ස්කන්ධ ඒකකය හා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. ලියන්න පළවෙනි පොයින්ට් එක මූලද්‍රව්‍ය වල ස්කන්ධය ග්‍රෑම් වලින් හෝ කිලෝග්‍රෑම් වලින් මනිනු ලැබූ විට මූලද්‍රව්‍ය වල ස්කන්ධය ග්‍රෑම් වලින් හෝ කිලෝග්‍රෑම් වලින් මනිනු ලැබූ විට මූලද්‍රව්‍ය වල ස්කන්ධය ග්‍රෑම් වලින් හෝ කිලෝග්‍රෑම් වලින් මනිනු ලැබූ විට
ලැබෙනුයේ ඊතා කුඩා අගයක් නිසා ලැබෙනුයේ ඊතා කුඩා අගයක් නිසා ලැබෙනුයේ ඊතා කුඩා අගයක් නිසා වෙනත් මූලද්‍රව්‍යයක ස්කන්ධයට සාපේක්ෂව වෙනත් මූලද්‍රව්‍යයක ස්කන්ධයට සාපේක්ෂව වෙනත් මූලද්‍රව්‍යයක ස්කන්ධයට සාපේක්ෂව වෙනත් මූලද්‍රව්‍යයක ස්කන්ධයට සාපේක්ෂව මූලද්‍රව්‍ය පරමාණු වල ස්කන්ධය මැනීම ආරම්භ කෙරුණි. වෙනත් මූලද්‍රව්‍යයක පරමාණුවක ස්කන්ධයට සාපේක්ෂව මූලද්‍රව්‍ය පරමාණු වල ස්කන්ධය මැනීම ආරම්භ කෙරුණි. ඊට පස්සේ මෙන්න මේ උදාහරණ දෙක ලියා ගන්න. මේ උදාහරණ දෙක ලියාගෙන අත උස්සන්න. හරි? මේ දෙක ලියාගෙන අත උස්සන්න. සර් කොපවල 10ට ඉන්න 24ද 25ද 25. ඔයා මතක තියාගන්න ඕනේ නැහැ. ඉතින් අර උදාහරණයක් විදිහට මම දුන්නේ right. හරිනේ. දැන් මේ ලියන්න මෙහෙම. මුල්ම කාලයේදී හයිඩ්‍රජන් පරමාණුවේ ස්කන්ධයට සාපේක්ෂව මුල්ම කාලයේදී හයිඩ්‍රජන් පරමාණුවේ ස්කන්ධයට සාපේක්ෂව මුල්ම කාලයේදී හයිඩ්‍රජන් පරමාණුවේ ස්කන්ධයට සාපේක්ෂව අනෙකුත් පරමාණු වල ස්කන්ධය මනිනු ලැබූ අතර මුල්ම කාලයේදී හයිඩ්‍රජන් පරමාණුවේ ස්කන්ධයට සාපේක්ෂව අනෙකුත් පරමාණු වල ස්කන්ධය මෙලෙස මනිනු ලැබූ අතර ඉන්පසු කලක් ඔක්සිජන් පරමාණුවේ ස්කන්ධය ඒ සඳහා යොදා ගනු ලැබිනි. ඉන්පසු කලක් ඔක්සිජන් පරමාණුවේ ස්කන්ධය ඒ සඳහා යොදා ගැනුණි. මුල්ම කාලේ හරි හයිඩ්‍රජන් පරමාණුවේ ස්කන්ධයට සාපේක්ෂව තමයි අනික් පරමාණු වල ස්කන්ධය මැන්නේ. ඒක අසාර්ථක වුණා. හරි ඒක අසාර්ථක වෙන්න තිබ්බ ලොකු හේතුවක් තමයි සාමාන්‍යයෙන් හයිඩ්‍රජන් පරමාණුවේ ස්කන්ධයට සාපේක්ෂව අනිත් පරමාණු වල ස්කන්ධය මැන්නාම ආපු උත්තර පූර්ණ සංඛ්‍යා නෙවෙයි. හරි ආපු උත්තර පූර්ණ සංඛ්‍යා නෙවෙයි. ඒක නිසා තමයි ඔක්සිජන් පරමාණුවට සාපේක්ෂව අනිත් පරමාණු වල ස්කන්ධය මනින්න ගත්තේ. ඒකෙත් ප්‍රශ්න වුණා මොකද ඔක්සිජන් පරමාණුවේ එක එක සමස්ථානික ප්‍රශ්න ආපු නිසා. ඒවා අපිට වැඩක් නැහැ. හරි දැන් වර්තමානයේ මොකද කරන්නේ? කාබන් 612 සමස්ථානිකයට සාපේක්ෂව තමයි අනික් ඒ වගේ ස්කන්ධය මනින්නේ. හරිද? ලියන්න වර්තමානයේදී ඒ සඳහා භාවිතා වනුයේ
වර්තමානයේදී ඒ සඳහා භාවිතා වනුයේ කාබන් 612 සමස්ථානිකයේ වර්තමානයේදී ඒ සඳහා භාවිතා වනුයේ කාබන් 612 සමස්ථානිකයේ ස්කන්ධයෙන් 12න් එකක් වශයෙනි. ඒ කියන්නේ වැඩි කිරීම 12න් එකක් වශයෙනි. වර්තමානයේදී ඒ සඳහා භාවිත වන්නේ කාබන් 612 සමස්ථානිකයේ ස්කන්ධයෙන් 12න් එකක් වශයෙනි. හරි. ලියන්න එතනම එය පරමාණුක ස්කන්ධ ඒකකය ලෙස හඳුන්වයි. එය පරමාණුක ස්කන්ධ ඒකකය ලෙස හඳුන්වයි. එය පරමාණුක ස්කන්ධ ඒකකය ලෙස හඳුන්වයි. දැන් මෙහෙමයි මේ ටික දැනගත්තාම ඇති. හරි. දැන් මේ පරමාණුක ස්කන්ධ ඒකකය කියනවනේ. පරමාණුක ස්කන්ධ ඒකකයේ විදිහට වර්තමානයේ පාවිච්චි කරන්නේ කාබන් 612 සමස්ථානිකයේ ස්කන්ධය. එතකොට පරමාණුක ස්කන්ධ ඒකකයේ ගණනය කරන්න පුළුවන් මෙන්න මෙහෙම. හරි. මේකත් ලියාගන්න. කාබන් පරමාණුක ස්කන්ධය බෙදීම 12. දැන් පරමාණුක ස්කන්ධ ඒකකයේ අපිට ගණනය කරන්න කියලා කොයිම වෙලාවකවත් දෙන්නේ නැහැ. හැබැයි පරමාණුක ස්කන්ධ ඒකකයේ විදිහට අපි වර්තමානයේ පාවිච්චි කරන්නේ මෙන්න මෙයානේ. මෙයාගේ එකෙන් 12න් එක තමයි පාවිච්චි කරන්නේ. එතකොට මේ පරමාණුක ස්කන්ධ ඒකකයේ අපිට හොයාගන්න පුළුවන් මෙහෙම. කාබන් පරමාණුක ස්කන්ධය 12න් බෙදලා එන උත්තරේ තමයි පරමාණුක ස්කන්ධ ඒකකයේ වෙන්නේ. right? ඊට පස්සේ දැන් අපිට ඕන දේ තමයි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හොයන එක. මම කෙටියෙන් ලියන්න. හරි. එතකොට සාපේක්ෂ පරමාණුක ස්කන්ධය අපි වර්තමානයේ හොයන්නේ කොහොමද? කාබන් සමස්ථානිකයට සාපේක්ෂව කාගේ හරි පරමාණුක ස්කන්ධයෙන් අපි බයින්නේ. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය අපිට හොයන්න පුළුවන් මෙන්න මෙහෙම. පරමාණුක ස්කන්ධය හරි බෙදනවා. හරි. මේක තමයි සමීකරණය. හරි. පරමාණුක ස්කන්ධය බෙදනවා C12 සමස්ථානිකයේ ස්කන්ධය වැඩි කිරීම 12න් එක. මේ අහගන්නකො මේක. දැන් මේකේ මුල් ටිකේ වෙන්න ඕනේ මෙච්චරයි. හරිද? මුල් ටිකේ අපි හොයන්න යන්නේ මොකද්ද? සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන එක තමයි ඉගෙන ගන්න යන්නේ. හරිද? සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා කියන්නේ මොකද්ද? මූලද්‍රව්‍ය යම්කිසි පරමාණුක ස්කන්ධය වෙන මූලද්‍රව්‍යයකට සාපේක්ෂව කීයද කියලා මනිනවා අපි. හරිද? එතකොට වර්තමානයේ කාබන්ට සාපේක්ෂව අනිත් කට්ටියගේ ස්කන්ධය කීයද කියලා තමයි මනින්නේ. හරිද? ඒක හොයන්න පුළුවන් අපිට සමී සූත්‍රය තමයි මෙන්න මේක. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කිසියම් මූලද්‍රව්‍යයක අපිට හොයන්න පුළුවන්. ඒ අදාළ පරමාණුවේ ස්කන්ධය බෙදනවා කාබන් 12 සමස්ථානිකයේ ස්කන්ධය වැඩි කරනවා 12න් එකයි. හරිද? මේකට ආදේශ කරලා අපිට කාගේ හරි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය අපිට හොයාගන්න පුළුවන්. පැහැදිලිද? right. මේකත් ලියාගන්න. ඊට පස්සේ මේක ලියාගෙන අත උස්සන්න. හරි. මේ දෙක ලියාගෙන අත උස්සන්න. ගණන් හදද්දි තේරෙයි මේ මොකද්ද කියන්නේ කියලා.
හරි අත්පල්ලයට දාන්නකෝ. දැන් මෙහෙමයි. මම ඔයගලන්ට කියන්න ඕනේ දැන් මේ තියෙන්නේ අද ඔයගලන්ට ඔය මම දුන්න PDF එක. හරි. මේ තියෙන්නේ අද දුන්න PDF එකනේ. දැන් මේකේ ගණන් 20ක් තියෙනවා. එතකොට අපි මේ ඉගෙන ගන්න පළවෙනි කොටසට අදාළ ඔය ගණන් 20ම අපි හදන්න ඕනේ. හරිද? එතකොට මෙහෙමයි. දැන් ඔයගොල්ලෝ මේක print out ගන්න ඕනේනේ. දැන් print out ගන්නත් ඕනේ. මම මෙහෙම වැඩක් කරනවා. හරි. දැන් අර බන්ධන පාඩමේ ටියුට් එක මට ඔයගලන්ට දී ගන්න විදිහක් නැතුව ඉන්නේ මේ. හරි. එතකොට මම පිළිමතලාවේ කරේ කඩයක් හොයාගත්තා. හරිද? ඒ කඩේට මම ඒ අදාළ ටියුට් එකේ PDF එකේ අවලා තියෙනවා. හරිද? ඊට පස්සේ මම ඔයගලන්ට කියන්නම් ඒක ගන්න විදිය. මම කඩේ මොකක්ද කියලා කියන්නම්. එතකොට PDF එකේ අවලා තියෙන්නේ. ඔයගලන්ට එතනින් ටියුට් එක ගන්න පුළුවන්. හරිද? ඒ PDF එකට ඒ PDF එක ඒ print කරන්න අවශ්‍ය සල්ලි මම එතනට ගෙවලා තියෙනවා. හරිද? ඕගලන්ට ගිහිල්ලා තියෙන්නේ කියලා ඉල්ල ගන්න විතරයි. හරිනේ? මම එතන සල්ලිත් ගෙවලා තියෙන්නේ මම පුළුවන් වුණොත් මේකත් එතනට යවන්නම්. හරි? මම මේකත් එතනට යවන්නම්. ඊට පස්සේ මේකත් මම කියන්නම් ඕගලන්ට දෙන්න කියලා. හරි? මම කඩේ මොකක්ද කියලා ඕගලන්ට කියන්නම්. right. බලා ගන්නකෝ ඔය දීලා තියෙන එකේ පළවෙනි ගාන බලන්නකෝ. ඔය දීලා තියෙන එකේ පළවෙනි ගාන බලන්න කියලා තියෙන්නේ මොකක්ද කියලා. බලා ගන්න. හරි? A නම් පරමාණුක ස්කන්ධය. A කියලා පරමාණුක ස්කන්ධය අපිට දීලා තියෙනවා. හරි? A කියලා පරමාණුවක් තියෙනවා. ඒකේ ස්කන්ධය අපිට දීලා තියෙනවා කීයද? 6.475යි වැඩි කිරීම 10^23 ග්‍රෑම්. හරි. 10^23 ග්‍රෑම් කියලා අපිට දීලා තියෙනවා. ඊට පස්සේ අපිට කියනවා කාබන් 612 හරි? ඒක වැදිලා තියෙන්නේ හරි වැදිලා තියෙන්නේ පොඩ්ඩක් වැරදි එක හරි එතකොට ඒකේ කාබන් 12 කියලා තමයි වැදිලා තියෙන්නේ ඒක කාබන් 612 වෙන්න ඕනේ හරි එතකොට කාබන් 612 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධය අපිට දීලා තියෙනවා කීයද 1.999යි 10^23 ග්‍රෑම් ඔන්න ඔය කියන data දෙක අපිට දීලා තියෙනවා අපෙන් අහන්නේ මොකද්ද ඒ පරමාණුවේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හොයන්න කියලා තියෙනවා. හරි සරලයි. ඉතින් මේ සමීකරණයට ආදේශ කරලා තමයි අපි හොයන්න ඕනේ. දැන් A කියන පරමාණුවේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධයනේ අපෙන් අහන්නේ. දැන් O level කාලෙත් මේව ඉගෙන ගත්තා. හරි. මෙයාගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ඉතින් හොයන්න බලලා මේ සමීකරණයට ආදේශ කරලා. කොහොමද හොයන්නේ? සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි පරමාණුක ස්කන්ධය. පරමාණු ස්කන්ධය දීලා තියෙනවනේ. කීයද? 6.475 වැඩි කිරීම 10^23 ග්‍රෑම් හරි බෙදීම කාබන් 12 සමස්ථානිකයේ ස්කන්ධය ඒකත් අපිට දීලා තියෙනවා කීයද 1.999 වැඩි කිරීම 10^23 ග්‍රෑම් වැඩි කිරීම 12/1 එතකොට තේරුම් ගන්න මෙතන ග්‍රෑම්ට ග්‍රෑම් කැපෙනවා හරි සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට ඒකක හම්බ වෙන්නේ නැහැ මෙන්න මේක සුළු කරපුවාම අපිට හම්බ වෙනවා ඒ වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය විනාඩි කිහිපයක් දෙන්නම් මේක ලියාගෙන සුළු කරලා අත උස්සන්න බලන්න කීයද කියලා බලන්න පළවෙනි ගාන නිසා මම සුළු කරන විදිහ මේවා කියලා දෙන්න. හරි? මම සුළු කරන විදිහ මම කියලා දෙන්න. දැන් මේක හරියනේ. දැන් මේ වගේ ගානක් සුළු කරපුවාම දැන් මේ වගේ ගානක් දුන්නාම සුළු කරන්නේ මෙහෙමයි. හරි? මම මේක මකන්න. හරි?
මේ වගේ ගාණක් දුන්නාම සුළු කරන්න මෙන්න මේ විදිහට. හරි. සාපේක්ෂ පරමාණු ස්කන්ධය කොහොමද හොයන්නේ? ඒ හොයන්න ඕන එකේ ස්කන්ධය බෙදන්න ඕනේ හැමතිස්සෙම කාගෙන්ද? කාබන් වල ස්කන්ධයෙන් වැඩි කරන්න ඕනේ 12න් එකෙන්නේ. ඉතින් මේවා හොයන්න ලේසි ක්‍රමය තමයි මෙහෙම. මේ බලන්න. 10 ඍණ 23 මෙතනත් 10 ඍණ 23නේ. මේ 10 ඍණ 23 උඩට යවන්න. හරි. මේක ඉරෙන් උඩට යවන්න. මේක ඉරෙන් උඩට යවපුවම 10 ධන 23ක් බවට පත් වෙනවනේ. එතකොට මේ 10 ඍණ 23යි මේ 10 හරි උඩට ගිහම 10 ධන 23යි කැපිලා යනවා. රයිට්. ඊට පස්සේ අපිට පුළුවන් මේ ඉරෙන් යට තියෙන 12 උඩට යවන්න පුළුවන්. බෙදීමක් උඩට යවද්දි වැඩි කිරීමක් බවට පත් වෙනවා. හරි. එතකොට අපි ලියන්න පුළුවන් 6.475 වැඩි කිරීම 12. මේ 12 උඩට යවුවා. හරි. බෙදීම 1.99. ඉතින් මේක සුළු කරගන්න පුළුවන් නේ. මේකෙන් වැඩි කරලා මේකෙන් බෙදන්න. හරි. මේක බෙදපුවාම ඔයගලන්ට 39ක් වගේ උත්තරයක් ලැබෙයි. රයිට්. මේක සුළු කරපුවාම ඔයගලන්ට 39ක් වගේ උත්තරයක් ලැබෙයි. තේරුණාද? එතකොට මේ A කියන මූලද්‍රව්‍යයේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය විදිහට අපිට කීයද ලැබෙන්නේ? හරි. 39 කියන උත්තරය අපිට ලැබෙනවා. පැහැදිලිනේ? right. දැන් හිතන්නකො මෙහෙම මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධ කියන ඒවා ඔයගොල්ලෝ O level කාලෙත් සෑහෙන්න අහලා තියෙන දේවල් නේ. අලුතෙන් පුරුදු වෙන වචන නෙවෙයි. හරිද? තර මේ මට්ටමටම O level කාලෙත් ඉගෙන ගත්තා. මතක ඇති. හරි. මේ level එකටම O level කාලෙත් ඉගෙන ගත්තා. දැන් සාමාන්‍යයෙන් A level paper එකේ ඕගලන්ට කවදාවත් මේ જાතිය ගාණක් එන්නේ නැහැ. හරි. එන්න පුළුවන්. කියන්නේ දෙන්න පුළුවන් අවශ්‍ය නම්. හැබැයි එහෙම දෙන්නේ නැහනේ. මේවා සරල දේවල්. ආදේශ කිරීමක් විතරයි කරන්න තියෙන්නේ. පැහැදිලිද? එතකොට ඔය සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියපුවාම ඕගලන්ට යම්කිසි අගයන් මතක් වෙනව නේද? පොඩි කාලේ කියන්නේ ඔය O level කාලේ. එහෙම ඉගෙන ගත්ත යම්කිසි අගයන් මතක් වෙන්නේ නැද්ද? ඔක්සිජන් වල 16යි. කාබන් වල 12යි. නයිට්‍රජන් වල 14යි. සෝඩියම් වල 23යි. පොටෑසියම් වල 39යි. ආයෙ නම පොටෑසියම් වල එක තමයි මේ ලැබිලා තියෙන්නේ. හරිද? ඒ කියන්නේ මොනවද? මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය මම කියවන හොයන්න දෙන්නේ නැහැ කියලා. ඒකට හේතුව සාපේක්ෂ පරමාණුක ස්කන්ධවල අගයන් ගණනය කරලානේ තියෙන්නේ කොහොම? මෙයාගේ මෙච්චරයි. ක්ලෝරීන් වල 35.5යි. ඔක්සිජන් වල 16යි. නයිට්‍රජන් වල 14යි. සෝඩියම් වල 23යි. පොටෑසියම් වල 31යි. කොහොම ගණනය කරලා තියෙනවනේ. හරිද? ඔය ගණනය කරපු අගයන් අපිට විභාගයේ යම්කිසි ගාණක් දෙනවා නම් අපිට ගාණ යටින් වරහන් ඇතුලේ දෙනවා. මේ මූලද්‍රව්‍ය සාපේක්ෂ පරමාණුක ස්කන්ධය මෙච්චරයි. මෙයාගේ මෙච්චරයි කියලා අපිට දෙනවා. ඒක නිසා සාමාන්‍යව හදන්න දෙන්නේ නැහැ. හරිද? අනිත් එක මේ වගේ එකක් ආවත් MCQ එකකට තමයි එන්න ඕනේ. හැබැයි ඇවිල්ලා නැහැ. හරි. මේ පොතේ තියෙනවා ඉගෙන ගන්න. එහෙම ඇවිල්ලා නැහැ. තේරුණාද? එතකොට මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන එක ලොකු අමාරු දෙයක් නෙවෙයි. තේරුණාද? අර මම දුන්න සමීකරණයට කෙලින්ම මේ data ටික ආදේශ කරලා සුදු කරන්න විතරයි තියෙන්නේ. වෙන කිසිම දෙයක් නැහැ. පැහැදිලිද? right. බලන්න දෙවෙනි ගානත් අපි පොඩ්ඩක් හදමු බලන්න. දෙවෙනි ගාන බලන්නකෝ. R නම් පරමාණුක ස්කන්ධය R කියලා පරමාණුවක් තියෙනවා. හරි. අපිට කියනවා මෙහෙම. R නම් පරමාණුක ස්කන්ධය C හරි 612 කියන එක උතන වැරදිලා තියෙන්නේ. සමස්ථානිකේ පරමාණුක ස්කන්ධය මෙන් 8.957 ගුණයකි. R වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය තමයි අහන්නේ. දැන් ඔය ගාන කලින් හදපු එකට වඩා ටිකක් වෙනස් කියලා තේරෙනවනේ. නේද? ඕක කලින් හදපු එකට වඩා වෙනස්. හරි. පොඩි ගුණිතයක් තමයි දීලා තියෙන්නේ. දැන් අපෙන් අහන්නේ මොනවා වුණත් අපෙන් අහන්නේ මොකද්ද? හරි. ඔයගොල්ලෝ ගානක් හදන්න ගත්තාම ඉස්සෙල්ලාම අහන්නේ මොකද්ද කියලා බලන්න. අහන්නේ මොකද්ද මේකේ මොනවා වුණත්? සාපේක්ෂ පරමාණුක ස්කන්ධය තමයි අපෙන් අහන්නේ. හරි. මේ බලන්න. දැන් මේ R කියන එක්කෙනාගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය තමයි අපෙන් අහන්නේ මේ ගාන. R කියන එක්කෙනාගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය තමයි මොනවා වුණත් මේ ගානේ අහන්නේ. හරිද? ඒකනේ හොයන්න ඕනේ.
දැන් අපි දන්නවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හොයන්න නම් අපි සූත්‍රය මොකද්ද? සූත්‍රය තමයි පරමාණුයේ ස්කන්ධය. මම මෙහෙම කෙටියෙන් ලියන්නම්. හරි? පරමාණුයේ ස්කන්ධය බෙදන්න ඕනේ කාබන් හරි පරමාණුයේ ස්කන්ධය වැඩි කරන්න ඕනේ 12න් එකකින්. දැන් මේ සූත්‍රයට දාලා තමයි කොහොමත් අපි හොයන්න ඕනේ. ඒක හරිනේ. දැන් ඉතින් මේකේ එහෙම data එකක් දීලා නැහැ. මොනවද දීලා නැත්තේ? කාබන් පරමාණුයේ ස්කන්ධය කීයද කියලා අපිට දීලා නැහැ. හරිද? ඒ වගේම තමයි මෙයාගේ ස්කන්ධයත් අපිට දීලා නැහැ. හැබැයි අපිට දීලා තියෙන එකම data එක මොකද්ද? අපිට දීලා තියෙනවා R නම් පරමාණුක ස්කන්ධය. R වල ස්කන්ධය හරිද? R වල ස්කන්ධය මෙන්න කාබන් වල ස්කන්ධය වගේ කොච්චර ගුණයක් කියලා තියෙනවද? 8.9යි 5යි 7 ගුණයක් කියලා අපිට දීලා තියෙනවා. මෙයාගේ ස්කන්ධය වගේ මෙච්චර ගුණයක්. හරි. අපිට ඉතින් කෙනෙක්ට ඉතින් කැමති විදිහට මේක මෙහෙම හදන්න පුළුවන්. මෙන්න මෙහෙම දාන්න. මේ බලන්න. අපි ඉතින් මේ දෙකම ස්කන්ධය හරියට දන්නේ නැහැනේ. හරිද? මම නිකමට කියනවා මෙහෙම. ඉතින් මට කැමති විදිහට. හරි. මම කියනවා කාබන් 612 පරමාණුක ස්කන්ධය මම දන්නේ නැහැ. ඒක මම x කියලා ගන්නවා. හරි? එතකොට යට එන්නේ කාබන් 612 පරමාණුක ස්කන්ධය වෙනකොට මම x කියලා ගත්තා. ඒක වැඩි කිරීම 12න් 1. හරිනේ? දැන් උඩට එන්න ඕනේ පරමාණුයේ ස්කන්ධයනේ. R පරමාණුයේ ස්කන්ධය වෙනකොට අපිට දීලා තියෙනවා මොකද්ද? R පරමාණුයේ ස්කන්ධය හරි මෙන්න මෙයාගේ ස්කන්ධය වගේ එච්චර ගුණයක්. ඒ කියන්නේ x වගේ කී ගුණයක්ද? 8. හරි කාබන් පරමාණුක ස්කන්ධය වගේ කී ගුණයක්ද? මෙච්චර ගුණයක් කියලා කියනවා x ගේ ස්කන්ධය. sorry මේ R ගේ ස්කන්ධය. එතකොට මෙයා වගේ මෙච්චර ගුණයක් කියන එක උඩට ගන්න පුළුවන්. කොහොම බලන්න මේක ගත්ත එක තේරුණ කට්ටිය අත උස්සන්න බලන්න. තේරුණ නැත්නම් අත උස්සන්න නැතුයි. හොඳටම තේරුණානේ? right. එතකොට මේ බලන්නකො හැමතිස්සෙම වෙන වැඩේ මේ ගුණිතයක් දුන්නාම හරි ලේසි වැඩේ. මේ බලන්න. x හැමතිස්සෙම කැපෙනවනේ. x හැමතිස්සෙම කැපෙනවා. හරි. එතකොට මෙතන ඉතුරු වෙන්නේ 1/12 විතරයි. එහෙනම් අපිට ඩිරෙක්ට්ලි මේ දෙන ගුණිතය මේ දීලා තියෙන අගය මේ උඩ ඉතුරු වෙන්නේ. මේ 12 උඩට යවන්න පුළුවන් නේ. වැඩි කරා නම් අපිට උත්තරේ ලැබෙනවා. නේද? එහෙනම් තේරුණානේ x කැපෙනවා හැමතිස්සෙම කැපෙනවා. හරි. එහෙනම් හැමතිස්සෙම ඔය වගේ ගුණාකාරයක් අපිට දීලා තිබ්බොත් එහෙම මෙයාගේ ස්කන්ධය කාබන්ගේ ස්කන්ධය වගේ මෙච්චර ගුණයක්. එහෙම දීලා තිබ්බොත් එහෙම ඒ දෙන අගය කෙලින්ම 12න් වැඩි කරා නම් හැමතිස්සෙම අපිට උත්තරේ ලැබෙනවා. මොකද ඕක අනුපාතයක් විදිහට දීලා තියෙන්නේ. දැන් තේරුණාද? මෙයාගේ ස්කන්ධය දීලා තිබ්බෙත් නැහැ, මෙයාගේ ස්කන්ධය දීලා තිබ්බෙත් නැහැ. හැබැයි දීලා තියෙන හින්ට් එක මොකද්ද? මෙයාගේ ස්කන්ධය වගේ මෙච්චර ගුණයක් කියලා දීලා තියෙනවා. මම කරපු වැඩේ මෙයාගේ ස්කන්ධය මම x කියලා ගත්තා. මෙයාගේ ස්කන්ධය x කියලා ගත්තා. එහෙමනම් මට පුළුවන් මෙන්න මේ උඩ එක්කෙනාගේ ස්කන්ධය ඒ වගේ මෙච්චර ගුණයක් කියලා ලියාගත්තා. ලියාගත්තට පස්සේ ඉතින් දන්නවා හැමතිස්සෙම මෙයයි කැපෙනවා. ඉතින් හැමතිස්සෙම මේ වගේ දෙකක් සෙට් වෙනවනේ මේ જાතිය ගණන් වල. මෙයයි කැපෙනවා. මේ 12 උඩට ගියපුවාම මේකෙන් වැඩි කරා නම් අපිට උත්තරේ ලැබෙනවා. පැහැදිලිද? right. මේක ලියා ගන්නකො. මේක ලියාගෙන අත උස්සන්න බලන්න. සුළු කරලා දාන්න. හරි. 8.957 12න් වැඩි කරා නම් හරි. කීයක් එනවද? 107.48. උත්තරේ විදියට 107.48. එහෙනම් R වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කීයක් හම්බ වෙනවද? 107.48ක් විදියට තමයි හම්බ වෙන්නේ. ලියාගෙන ඉවරලා අත උස්සන්න. හරි. අත්පල්ලයට දාන්නකො. ඊට පස්සේ
තුන්වෙනි ගාන හදන්න බලන්න තනියම. තුන්වෙනි ගාන හදන්න බලන්න තනියම. තුන්වෙනි ගාන හදලා ඉවර වෙලා අතොස්සන්. සුළු කරන එකකින් දැන් කැල්කියුලේටර් එකකින් හරි කරගන්න මේ වෙලාවේ ප්‍රශ්නයක් නැහැ ඉතින් හරි. තුන්වෙනි ගාන හදලා අතොස්සන්න ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. සමෝදි වැඩේ තේරුණාද? ඔව් සර්. පුලිනි තේරුණා සර්. අපූර්වා හරිද? හරි. ලක්ෂිත අවුලක් නැහැනේ. නෑ සර්. හරි මේ සුළු කරන එක පස්සේ කරගන්න. සුළු කරන තැනට එනකම් කරපු කටිය අතොස්සන්න බලන්න. සුළු කරන එක හිමීට කරලා දාන්න. හරි. අත්පල්ලයට දාන්නකො. දැන් එතකොට සරලව මෙච්චරයි. මොකද්ද? සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන එක හොයන්නේ අර විදිහට. ඔය සූත්‍රයට දාලා හොයන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න අපිට සාපේක්ෂ පරමාණුක ස්කන්ධ ඕනම විභාගයකදී දැන් අපිට කැම්පස් එකේ වුණත් එහෙමයි. හරි. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කීයද කියලා ගණනය කරලා දීලා තියෙන්නේ. පේපර් එකේ දෙනවා. ඒක නිසා මේ මූලද්‍රව්‍ය වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධ අගයන් කීයද කියලා අපිට මතක තියාගන්න අවශ්‍ය නැහැ. හැබැයි ඕගලන්ට ප්‍රැක්ටිස් එකත් එක්ක මේ අවුරුදු දෙකමාරක් හරි කෙමිස්ට්‍රි ඉගෙන ගන්නකොට ඕගලන්ට ඔටෝමැටිකලි ඒක මතක හිටිනවා. ඒක නිසාම තමයි දෙන්නේ විභාගෙට. ඕක මතක හිටින්නේ නැති එකක් නම් ජීවිතේට විභාගෙට දෙන්නේ නැහැ. හරි. අර මතක හිටින එකක් ඉන්න විභාගෙට දෙනවා. එතකොට අපි නිකමට ඊළඟ මාතෘකාවට යන්න ඉස්සර වෙලා ඔය මූලද්‍රව්‍ය කිහිපයක සාපේක්ෂ පරමාණුක ස්කන්ධ ලියාගන්න. ලියාගන්න මූලද්‍රව්‍ය කිහිපයක සාපේක්ෂ පරමාණුක ස්කන්ධ. ලියාගෙන මෙන්න මේ ටික ලියා ගන්නකො ඉතින්. මෙන්න ප්‍රසිද්ධ ඒවා ටිකක් මම දෙන්නම්. මූලද්‍රව්‍ය කිහිපයක සාපේක්ෂ පරමාණුක ස්කන්ධ. හරි. ඔයාගේ කීපයක් උදාහරණ විදියට ලියාගෙන අත උස්සන්න right. තව තියෙනවා ඉතින් මේවා ඉතින් මතක තියාගන්න ඕනේ නෑ හරි. මේවා ඉතින් ඕනනම් විභාගෙට දෙනවා. මේවා ආශ්‍රයෙන් ගානක් ආවොත් දෙනවා. හරිනේ. දැන් මේ ඊළඟ මාතෘකාව තමයි සාපේක්ෂ අණුක ස්කන්ධය කියලා කියන්නේ. දැන් ඉගෙන ගත්තේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධයනේ. ඒ කියන්නේ කාබන්ට සාපේක්ෂව පරමාණුක ස්කන්ධය කීයද කියලා මනිනවා කාගේ හරි. දැන් කරන්නේ සාපේක්ෂ අණුක ස්කන්ධය. මේකේ වෙනසක් නැහැ. මෙතන මොකද වෙන්නේ? දැන් මෙතනදි කරන්නේ කාබන්ට සාපේක්ෂව අණුක ස්කන්ධය කීයද කියලා මනිනවා. තේරුණාද? දැන් අපි දන්නවා දැන් පරමාණුවක් කියලා කියන්නේ මේ වගේ දැන් සෝඩියම් පරමාණු. මේ තනියෙන් ඉන්නේ ක්ලෝරින් පරමාණු. හරි? හරි. ඔක්සිජන් පරමාණු. දැන් මේ වගේ තමයි සාපේක්ෂ පරමාණුක ස්කන්ධ අපි මැන්නේ. දැන් අණුවක් කියලා කියන්නේ මේ ජල අණුව. කාබන් ඩයොක්සයිඩ් අණුව. මේ තියෙන්නේ ග්ලූකෝස් අණුව. ඒ කියන්නේ
අණුවක් කියලා කියන්නේ පරමාණු කීපයක් තියෙනවානේ. පරමාණු කීපයක් විවිධ අනුපාත වලින් එකතු වෙලා හැදිච්ච දෙයක් තමයි අණුවක් කියලා කියන්නේ. සංයෝග කියලාත් මේවට අපි කියනවා. හරිද? එතකොට මේ වගේ ස්කන්ධය හොයන එකට කියනවා සාපේක්ෂ අණුක ස්කන්ධය කියලා අපි කියනවා. එතකොට මේ සාපේක්ෂ අණුක ස්කන්ධය කියලා මාතෘකාව ලියන්න ඊට පස්සේ හරි මේ සාපේක්ෂ අණුක ස්කන්ධයේ සූත්‍රය අර විදිහම තමයි එකම වෙනස මෙතන ගන්නෙ අණුවක ස්කන්ධය කියන එක. කලින් සමීකරණ සූත්‍රයම තමයි නේද? මෙතන ගන්නෙ අණුවක ස්කන්ධය යටට එන්නේ C12 සමස්ථානිකයේ ස්කන්ධය වැඩි කිරීම 12න් 1. හරි වැඩි කිරීම 12න් 1. තේරුණාද? එතකොට මතක තියාගන්න සාපේක්ෂ අණුක ස්කන්ධය කියන එක හරි අර සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට හම්බ වෙච්ච සමීකරණය වගේම තමයි. වෙනස මොකක්ද? ඒ සමීකරණේ උඩ තිබ්බේ ඒ අදාළ පරමාණුවේ ස්කන්ධය. මෙතන උඩ තියෙන්නේ ඒ අදාළ අණුවේ ස්කන්ධය. බෙදනවා C612 සමස්ථානිකයේ ස්කන්ධය වැඩි කිරීම 12න් 1. වෙනසක් නැහැ. right. මෙන්න මේක ලියා ගන්න. මේ ගානක් දීලා තියෙනවා. හරි. ගානක් දීලා නැහැ. මම ගානක් කියන්නම්. ඒක ලියා ගන්න. හරි. හරි සාපේක්ෂ අණුක ස්කන්ධය මෙහෙම හොයන්නේ ලියන්න මෙන්න මෙහෙම ලියන්න A නම් අණුවක ස්කන්ධය හයයි දශම 3.1 වැඩි කිරීම 10-23 ග්‍රෑම් වේ. A නම් අණුවක ස්කන්ධය වෙන මෙච්චරක් වේ. හරි. කාබන් 12 සමස්ථානිකයේ ස්කන්ධය ඔන්නොච්චරක් වේ. හරි. A නම් අණුවක ස්කන්ධය වෙන මෙච්චරයි. කාබන් 12 සමස්ථානිකයේ ස්කන්ධය වෙන්න මෙච්චරයි නම් හරි නම් ඒ අණුවෙහි සාපේක්ෂ අණුක ස්කන්ධය සොයන්න. ඒ අණුවෙහි හරි ඒ කියන අණුවේ හරි මෙන්න මෙයාගේ සාපේක්ෂ අණුක ස්කන්ධය සොයන්න. මේක සුළු කිරීම දක්වා ඇවිල්ලා අත උස්සන්න බලන්න. ලේසි වැඩක් ඉතින් කරන්න දෙන්නේ හරි. මේවා අමාරු වැඩ නෙමෙයි. සුළු කිරීම ගෙදරදී කරන්න හරි. අනිත් කට්ටියත් ඉක්මනට කරන්න. දැන් මේක ලේසිනේ. ඒ කියන අණුවේ ස්කන්ධය ආදේශ කරනවා මෙතනට. හරි. ඊට පස්සේ මෙහෙම නෙන්නේ. මේ අණුවේ ස්කන්ධය ආදේශ කරා 612 සමස්ථානික ස්කන්ධය ආදේශ කරා ඒක 12න් එකෙන් වැඩි කරා. ග්‍රෑම්ට ග්‍රෑම් කැපෙනවා. ඉතින් සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට වගේම තමයි සාපේක්ෂ අණුක ස්කන්ධය කියන එකටත් ඒකකයක් ලැබෙන්නේ නැහැ.
එතකොට මෙතන 10 රිනේ 23යි මෙතනත් 10 රිනේ 23ක් තියෙනවානේ. ඒක කපලා දාන්න පුළුවන්. හරි. මොකද මේක උඩට ගිහපුවම 10 ධන 23ක් වෙන නිසා. ඒක කපලා දාලා හරි මේ 12 උඩට අරන් ගියා නම් හරි. මේ 12 උඩට අරන් ගියොත් එහෙම වැඩි කිරීම 12ක් වෙනවනේ. ඊට පස්සේ කරන්න තියෙන්නේ ඉතින් මේ 6.318 12න් වැඩි කරලා 1.99න් බෙදුවා නම් හරි. පැහැදිලිනේ? right. තව ගානක් ලියා ගන්න එතනම උදාහරණයක් ලියන්න වෙන මෙහෙම සල්ෆියුරික් අණුවක ස්කන්ධය ලියන්න සල්ෆියුරික් අණුවක ස්කන්ධය සල්ෆියුරික් අණුවක ස්කන්ධය කාබන් 12 සමස්ථානිකයේ ස්කන්ධය මෙන් සල්ෆියුරික් අණුවක ස්කන්ධය කාබන් 12 සමස්ථානිකයේ ස්කන්ධය මෙන් සල්ෆියුරික් අණුවක ස්කන්ධය කාබන් 12 සමස්ථානිකයේ ස්කන්ධය මෙන් 8.167 ගුණයකි 8.167 ගුණයකි සල්ෆියුරික් වල සාපේක්ෂ අණුක ස්කන්ධය සොයන්න සල්ෆියුරික් වල සාපේක්ෂ අණුක ස්කන්ධය සොයන්න අර විදිහම තමයි right අර විදිහම තමයි සල්ෆියුරික් වල සල්ෆියුරික් පරමාණුක ස්කන්ධය දීලා දිනවා කාබන් එකට ඒ වගේ මෙච්චර ගුණයක් එහෙමනම් අපෙන් අහන්නේ සල්ෆියුරික් වල සාපේක්ෂ අණුක ස්කන්ධය හරි මේකත් සුළු කිරීම තියෙන තැනට එනකන් අරගෙන අතුස්සන්න බලන්න සුළු කිරීම තියෙන තැනට එනකන් අතුස්සන්න අරගෙන අතුස්සන්න බලන්න හරි මේ වගේ ගානක් දුන්නාම ඉතින් කෙලින්ම උත්තරය ගන්න පුළුවන් මේක 12න් වැඩි කරන්න. හරි. ඉතින් එහෙම ඒක කෙටි ක්‍රමය මේක 12න් වැඩි කරන එක කෙටි ක්‍රමයක් නෙවෙයි. දැන් මේක කෙලින්ම සාපේක්ෂ අංක ස්කන්ධයේදී සූත්‍රයට ආදේශ කරන එක තමයි කරන්න ඕනේ. හරිද? එතකොට උඩට එන්නේ අණුවේ ස්කන්ධයනේ. යටට එන්නේ කාබන් වල සමස්ථානික ස්කන්ධය වැඩි කිරීම 12න් 1. දැන් කාබන් සමස්ථානිකේ කීයද කියලා දීලා නැහැ අපි x කියලා දාගත්තානේ. හරි x කියලා දාගන්න. x නැත්තම් ඕන ඉලක්කමක් දාගන්න. හරි. ඕන අකුරක් දාගන්න. අපිට දීලා තියෙනවා මෙයා සල්ෆියුරික් වල ස්කන්ධය මෙයා වගේ මෙච්චර ගුණයක්. x වගේ මෙච්චර ගුණයක් කියලා අපිට දීලා තියෙනවා. එහෙමනම් ඉතින් මේ x x හැමතිස්සෙම කැපිලා යනවා. මේ 12 උඩට යනවා කියලා කියන්නේ මේ සංඛ්‍යාව 12න් වැඩි කරා නම් අපිට උත්තරය ලැබෙනවා. පැහැදිලිද මම කියන කතාව? right. එහෙනම් ඔතනින් අපිට සල්ෆියුරික් වල මොකද්ද? හොයාගන්න පුළුවන් සාපේක්ෂ අණුක ස්කන්ධය. හරි. මොක සුළු කරපුවම 98ක් වගේ උත්තරයක් එයි. 98යි 98ක් වගේ උත්තරයක් එයි. හරි. 98යි දශම ගානක් සමහරක් විට ලැබෙයි. දශමස් ගාන අයින් කළා තමයි මේ පූර්ණ සංඛ්‍යාවට වටේලා උත්තරේ දීලා තියෙන්නේ. හරි. අපූර්වයික තේරුණාද? ඔව්. මුලින්ම තේරුණාද? ඔව් සර්. චමෝදි, ලක්ෂිත තේරුණා. දැන් අනිත් කට්ටිය අද නැහැ. මම එතකොට ඉතින් රෙකෝඩින් එක දෙන්න ඕනේ. රෙකෝඩින් අප්ලෝඩ් කරන හැටි තමයි අමාරුම වැඩේ. හරි. දැන් මෙහෙමයි. දැන් අද මම ඉගෙනුවේ ඉස්සෙල්ලාම සාපේක්ෂ පරමාණුක ස්කන්ධයනේ. ඊට පස්සේ සාපේක්ෂ අණුක ස්කන්ධයනේ. දැන් ක්‍රම දෙකක් ඉගෙන ගත්තා. මම කිව්වා පරමාණුක ස්කන්ධය හොයන්න පුළුවන් ක්‍රමය සහ අණුක ස්කන්ධය හොයන්න පුළුවන් ක්‍රමය. හැබැයි සාමාන්‍ය භාවිතයේදී අපි ওই ක්‍රම දෙකටම නෙවෙයිනේ හොයන්නේ. පරමාණුක ස්කන්ධයේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය අපිට ගණනය කරලා දීලාම තියෙනවා. හරිද? දැන් ඉගෙන ගත්ත සාපේක්ෂ අණුක ස්කන්ධය කියන එක හරි අපිට ඔය ක්‍රමයට හදන්න නැතුව වෙන ලේසි ක්‍රමයක් තියෙනවා හදන එක. හදන විදිහක් තියෙනවනේ.
හරි අපි ඒ ක්‍රමයට මේවා පොඩි පොඩි දේවල් වුණාට ඉතින් නෝට් එක කම්ප්ලීට් වෙන්න ඕනේ සහ මේවා ඉගෙනගෙන තියෙන්න ඕනේ. ඒක නිසා අපි එකක් ඉගෙනගෙනම ඉමු. ලියන්න සාපේක්ෂ පරමාණුක ස්කන්ධ ඇසුරින් සාපේක්ෂ අණුක ස්කන්ධය සෙවීම. සාපේක්ෂ පරමාණුක ස්කන්ධ ඇසුරින් සාපේක්ෂ අණුක ස්කන්ධය සෙවීම. දැන් මෙහෙම මේ දැන් අපි ඉස්සර දැන් සාපේක්ෂ අණුක ස්කන්ධය සල්ෆියුරික් වල හෙව්වනේ නේ සල්ෆියුරික් වල සාපේක්ෂ අණුක ස්කන්ධය හෙව්වා අර සූත්‍රයට දාලා දැන් මම කිව්වේ x කියලා අරගෙන 12න් වැඩි කරලා කරානේ වැඩ ඊට වඩා ඉතින් මේ ක්‍රමේ ලේසි දැන් මේ සල්ෆියුරික් වල සාපේක්ෂ අණුක ස්කන්ධය හොයන්න කියලා කියනවා අපිට වරහන් ඇතුලේ දීලා තියෙනවා මෙන්න පරමාණුක ස්කන්ධ කීපයක් හරිද එතකොට මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධ භාවිතා කරලා අපිට සාපේක්ෂ අණුක ස්කන්ධය හොයන්න පුළුවන්. මේක ඔයගොල්ලෝ O level කාලෙත් ඉගෙන ගත්ත දෙයක්. හරි? කොහොමද හොයන්නේ? මේක ලේසිනේ. මේ උදාහරණ මොකද්ද මේ? හයිඩ්‍රජන් දෙන්නෙක් ඉන්නවා. එක හයිඩ්‍රජන් කෙනෙක් කියන්නේ එක්කෙනයිනේ. එහෙනම් දෙන්නෙක් ඉන්න නිසා ඒක දෙකෙන් වැඩි කරලා දැම්මා. හරිද? එකතු කරනවා සල්ෆර් එක්කෙනෙක් ඉන්නවා. සල්ෆර් එක්කෙනෙක් කියලා කියන්නේ 32යි. ඔක්සිජන් 4 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් 16යිනේ. එහෙනම් 16 වරක් 4. එතකොට මෙතන 2යි 32යි මෙතන 16 වරක් 4 කියලා කියන්නේ 64යි. මේ ටික එකතු කරපුවම කීයක් එනවද? 4යි 6යි 8යි 9යි 98ක් එනවා. තේරුණාද? එතකොට සාමාන්‍යයෙන් මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධ පාවිච්චි කරලා සාපේක්ෂ අණුක ස්කන්ධය අපිට හොයන්න පුළුවන් ඕනම අණුවක. පැහැදිලිනේ? මේක දන්න කතන්දරයක්නේ. right. එතකොට දැන් මෙහෙම එකක් මතක තියාගන්න. සාමාන්‍යයෙන් ඇත්තටම සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගණනය කරපුවාම ඒකට දශම තියෙන අගයන් තමයි ලැබිලා තියෙන්නේ. ඇත්ත අගයන් දශම තියෙනවා. දැන් ඔක්සිජන් වල දැන් මම 16යි කියලා දීලා තියෙනවනේ. හැබැයි අර අපි කලින් ගණනය කරපු ක්‍රමයට හොයාගත්තොත් ඔක්සිජන් වල වෙන මෙහෙම අගයක් තමයි ලැබෙන්නේ. හරි? 16.02යි. එතකොට මේක දශම ස්ථාන ලැබුණට මේ දශම ස්ථාන පූර්ණ සංඛ්‍යාවලට වටේලා දශම ස්ථාන නැතුව තමයි අපිට සාමාන්‍යයෙන් දෙන්නේ. මතක තියාගන්න මේ හැම ගොඩක් ඒ වගේ දශම ස්ථාන මේක නම් ලැබිලා නැහැ මේකෙත් තිබ්බද කොහෙද මේ වගේ මේ ගොඩක් ඒ වගේ දශම ස්ථාන සහිත අගයන් තමයි තියෙන්නේ. හයිඩ්‍රජන් වලත් තියෙනවා. හරි? හයිඩ්‍රජන් වලත් තියෙනවා. සල්ෆර් දැන් හයිඩ්‍රජන් වල අගය මට මතකයේ තියෙන අපිට ලැබෙන්නේ මෙන්න මෙහෙම අගයක් තමයි සුළු කරපුවාම ලැබෙන්නේ. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. හැබැයි අපි normally භාවිතා කරන්නේ එකයි කියලා. හරි? ඒක ඔයගලන්ට වරහන් ඇතුලේ දෙනවා. හරි? එහෙම දශම ස්ථානත් එක්කම පාවිච්චි කරලා ගාන හදන්න ඕන නම් වරහන් ඇතුලේ මෙතන 1 වෙනුවට 1.008 කියලා දාලා දෙනවා. හරි? ඒක නිසා මේ අගයන් මතක තියාගන්න අවශ්‍ය නැහැ. අපිට සුළු කරලා දාන්න පුළුවන්. right? මේවා මාත් එක්කම ලියා ගන්න ඕනේ. හරි? උදාහරණ විදිහට මේවා ලේසි දේවල්නේ. ඊට පස්සේ අපිට ඔය ලේසි වගේ හොයන්න නැතුව ඉතින් අපි ගොඩක් සංකීර්ණ දෙක තුනක හොයමු. හරි? දැන් අපි ගත්තොත් එහෙම ග්ලූකෝස් අණුවේ හොයන්න කියලා දුන්නොත් එහෙම මේක මම ඉක්මනට හොයලා කියන්න. කට්ටියම හොයලා අතුස්සන්. මේවා ඉක්මනට හොයලා කියන්න. මේ දෙක ඉක්මනට හොයලා අතුස්සන්න බලන්න.
ඔයලා තුස්සන් සර් ඕකේ CU වල අගය 63යිද? එතන ඔව්. පේන්නේ 63.5යි 63.5 63.5 මේකත් හොයන්නකෝ එන්න මේකත් හොයන්න බේරියම් වල ගන්න 137.6 මේ තුනම හොයලා අතුස්සන්න බලන්න ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න හරි සර් අතන මේ 8ක් H2O වැඩි කරලා ගන්න කොහොමද? මේ වගේ එකක් හොයන්න මෙහෙමයි හරි දැන් මේකේ තේරුම තමයි දැන් මේ බේරියම් හයිඩ්‍රොක්සයිඩ් නේ එතකොට මේ ඩොට් එකක් කියලා කියන්නේ වැඩි කිරීම කියන එක කෙමිස්ට්‍රි වල එහෙම තමයි පාවිච්චි කරන්නේ හරි 8ක් H2O එතකොට මේකට කියන්නේ ජලයත් එක්ක තියෙන බේරියම් හයිඩ්‍රොක්සයිඩ් අපි කියනවා සජල බේරියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා කියනවා දැන් මේ වගේ එක හොයන්නේ මෙහෙමයි ජලාණුවට වෙනම හොයන්න ජලාණුවට වෙනම හොයන්න ඊට පස්සේ මේකට එකතු වෙන්න තමයි ඕනේ. පැහැදිලිද? ජලාණුවට වෙනම හොයලා අරකට එකතු වුණා නම් හරි. හරිද? පුල්ලි කියන්නේ මම මේකේ කීයක් ආවද? 180යි. ලක්ෂිත කියන්නේ මෙන්න මේකේ කීයක් ආවද? සුපර් නයිට්‍රේට් වල 327.5 27.5 සමෝදිරත් ඒකම දාවේ? නෑ සර්.
කීයද ආවේ? ඒක වැරදිද කොහෙද කියලා මම මේ බලන්න. 1.5යි 87.5යි පොලිනේ කීයද ආවේ පොලිනේ? මටත් චමෝදිට ආපු එකමයි අපූර්ව මටත් 187.5 දැන් මෙතන මෙහෙමයි හරි. මෙතන රක්ෂිත මෙහෙමයි හරි. දැන් නයිට්‍රේට්ලා දෙන්නෙක් ඉන්නවා. මේ දෙක කියන එක මේ කොපර් වලට අයිති නැහැ කියන එක තේරුම් ගන්න. හරි. වරහන ගාව තියෙන මේ දෙක අයිති වෙන්නේ මේ නයිට්‍රේට්ලා දෙන්නට තමයි අයිති වෙන්නේ. කොපර් එක්කෙනයි මෙතන ඉන්නේ. පැහැදිලිද? කොපර් එක්කෙනෙක් කියලා කියන්නේ 63.5යි. හරි. නයිට්‍රජන්ලා දෙන්නෙක් ඉන්නවා. නයිට්‍රජන්ලා දෙන්නෙක් ඉන්නවා කියලා කියන්නේ 14යි එක්කෙනෙක්. එහෙමනම් 28යි. ඔක්සිජන්ලා 6 දෙනෙක් ඉන්නවා. ඔක්සිජන් එක්කෙනෙක් 16යිනේ. 16 වරක් 6 කියන්නේ කීයද? 36යි 3යි 96යිනේ. දැන් මේ තුන එකතු කරා නම් උත්තරය එන්න ඕනේ. හරි. 8යි 6යි 14යි 17යි එකක් ඉතුරුයි 15යි 16යි 18යි 187.5යි. ලක්ෂිත මට කියන්නේ දැන් කොතනද වැරදුනේ කියලා? එසේ අර කොප දෙන්න එක ඒක තමයි. දැන් තේරුණානේ? එකතු කිරීමක් කරන්නේ මෙතන වැඩි කිරීමක් කොයිම වෙලාවක වැඩි කිරීමක් වෙනවා මැදදී. හරි මේවා එකතු කරන්න තමයි ඕනේ. මේ දෙක කියන එක අයිති නයිට්‍රේට්ලා දෙන්නයි. කොපර් එක්කෙනයි මෙතන ඉන්නේ. හරි එක කොපර් කෙනයි ඉන්නේ. රයිට්. දැන් මේක ගත්තත් එහෙමයි. මට කියන්න පුළුවන් මේකට කීයක් ආවද කියලා? මේක 315.6යි 15.6යි සමෝදිර කීයක් ආවද? සමෝදි කීයක් ආවද? අපූර්ව කීයක් ආවද? මගේ එක වැරදි කීයද ආවේ කියන්නේ? මට 5000 ගණක් ආවා හරි 5000 ගණක් ආව වැඩි කරාද? අපූර්ව ලක්ෂිත කීයද ආවේ? ඔව් අර ලක්ෂිත කීයද ආවේ? දන්නස ඒක වැඩදී මං හිතන්නේ ඒක මං මේවා සරල දේවල් හරි. මේකේ දැන් මෙහෙමනේ බේරියම්ලා එක්කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ 137.6යි හරි. එහෙම හිතන්න. එක්කෙනෙක් ඉන්නේ. ඔක්සිජන්ලා මෙතන දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් 16යි නම් දෙන්නෙක් 32යි. හයිඩ්‍රජන්ලා දෙන්නෙක් ඉන්නවා ඒකෙන් එනවා දෙකක්. හරිද? මෙතන මේ කියන්නේ මේක වරක් කියන එක තමයි. එමයි කියලා මේකේ නාගේ මේකෙන් වැඩි කරන්නේ නැහැ හරි. මෙතන තේරුම තමයි මේ ඩොට් එක දීලා තියෙන්නේ මේ ජලාණුව වෙනම නිරූපණය කරලා තියෙන්නේ. මේකත් එක්ක ජලාණු තව 8ක් ඉන්නවා කියන්නේ. එතකොට මේකේ ස්කන්ධය සහ මේ ජලාණු වටේ ස්කන්ධය තමයි එකතු වෙන්න ඕනේ. මේ ඩොට් එක තිබ්බා කියලා මෙතනින් වැඩි කරන්නේ නැහැ හරි. එතන වැඩි කිරීමක් නෙමෙයි. වැඩි කිරීම කියන්නේ මෙයා සහ මෙයා කියන එක තමයි කියන්නේ මෙතන. එතකොට ජලාණු 8ක් එක ජලාණුවක් ඇවිල්ලා කීයද? ඔක්සිජන් එක්කෙනෙක් ඇවිල්ලා 16යි. හයිඩ්‍රජන්ලා දෙන්නේ 18යිනේ. එක ජලාණුවක් 18යි 18 ඒවා 8ක්. එතකොට 18 වරක් 8. පුලිනි මේ ටික එකතු කරලා මේක ආවේ. ඔව් සර් හරි. එහෙනම් මේක තමයි උත්තරේ. පැහැදිලිද? මෙතන වැඩි කිරීමක් කරන්න එපා කොයිම වෙලාවකත්. හරි. එන ලොකු ගාණක් එනවනේ. මේක තේරුම තමයි බේරියම් හයිඩ්‍රොක්සයිඩ් එකත් එක්ක තව ජලාණු 8කුත් ඉන්නවා. එතකොට බේරියම් හයිඩ්‍රොක්සයිඩ් අණුවේ ස්කන්ධය ගණනය කරා ජලාණු 8 ස්කන්ධය වෙනම ගණනය කරා ඒ දෙන්න එකතු කරා. එහෙම නැතුව මේකේන එක මේකෙන් වැඩි කරලා හරියන්නේ නැහැ. පැහැදිලිද? රයිට්. මම තව එකක් දෙන්න. ජලාණු එක වැරදිලාද කොහෙද? මොකද? ජලාණු එකත් එක වැරදියට අරගෙන තියෙනවා. එහෙමද? 18 වරක් 8 කීයද? මේකේ උත්තරය එන්න ඕනේ 137යි 137.6 ධන 32 ධන 2 ධන එතකොට 171.6යි මෙතන. හරි. ඒක ධන 18 වරක් 8 315.6යි. හරි.
මොකක්ද වැරදි? නෑ හරි සර්. 315 ටයිම් එක පෙන්නනද? නැත්නම් අපි තියන වෙලා 315.6. හරි. ඒක හරි. ඉතින් ජලානවට මම තව කීපයක් දෙන්නම් කරන්න බලන්න ඉක්මනට. සමෝදි තේරුණාද කරන විදිය දැන්? ඔව් සර්. මේක කරන්න. මේකත් කරලා අතුස්සන්න බලන්න. මේ දෙකේ හොයන්න. ප්‍රශ්නයක් තියෙනවා නම් අතුස්සන්න. නයිට්‍රජන් කියන්නේ 14යි ඈ. මේක දීලා නැහැ නේ. සල්ෆර් කියන්නේ 32යි. මේ ටික කරලා අතුස්සන්න. මේක ඔයගොල්ලෝ 10 කිවිනි පාඩමද මේ 10 7 වෙනි පාඩමනේ මූලද්‍රව්‍ය සංයෝග ප්‍රමාණනය කියලා එකක් තිබ්බනේ අන්නේ පාඩම අනිත් කට්ටියත් ඉක්මනට කරන්න කරන ගමන් මම පොඩ්ඩක් කියන්නම් දැන් ඔයගොල්ලෝ නම් ගෙවල් ඇතුළෙම ඉන්නේ හරි දැන් මේ රටේ තියෙන තත්ත්වෙත් එක්ක කීයටවත් එළියට යන්න එපා හරි ඒ කියන්නේ අත්‍යවශ්‍ය කාරණයකට හැර හරි කලින් තිබ්බ කොරෝනා සිටුේෂන් වගේ නෙවෙයි දැන් ඔයගොල්ලෝ දන්නවනේ අපි කලින් කොරෝනා එකේ හරි අපි ක්ලාසස් කරානේ නේ එතකොට දැන් මේ තියෙන සිටුේෂන් එක ඒ වගේ නෙවෙයි සෑහෙන්න වෙනස් හරි හරි දරුණුවටම පැතිරෙනවා හරි මිනිස්සු ඔය කියන ගානට වඩා ඊට වඩා සෑහෙන ප්‍රමාණයක් මැරෙනවා හරි ඒක නිසා ඔයගොල්ලෝ කාත් එක්ක උනත් ආශ්‍රය කරනවා නම් මාස්ක් එක දාගෙන ඉන්න ඇත්තටම අත්‍යවශ්‍ය වැඩකට හරි එළියට යන්න මේපා හරි ගෙදර ඇතුළෙම පුළුවන් තරම් ඉන්න පුළුවන් නම් ඒ ගෙදර එළියට යන කෙනෙක් ඉන්නවා නම් හැමදාම ඔයගොල්ලන්ගේ අම්මලා තාත්තලා වැඩට යනවනේ ඒතර ඒගොල්ලොන්ට හැමදාම වැඩ ඇරලා ගෙදර ආවට පස්සේ ස්ටීම් කරන්න කියන්නේ හරි එතකොට වෛරස් එක ඉන්ෆෙක්ට් වෙලා තියෙනවා නම් හදිස්සියවත් ස්ටීම් කරනකොට ඒක නැති වෙනවා හරි ඒක නිසා ස්ටීම් කරන්න කියන්න පුළුවන් තරම් උණු වතුර බොන්න ස්ටීම් කරන්න මේ සති 3 තව දැන් මේ අද ඉඳලා මේ යන සති 3ක් වගේ තව ඉස්සරහට සෑහෙන්න පරිස්සම් වෙන්න ඕනේ මොකද දෙඩ්ඩු මාර විදිහට වැඩි වෙලා තියෙනවා ලංකාවේ හරි ලංකාව වහන්න නැහැනේ ඒක නිසා ඉතින් අපි ගෙවල් වලටලා ඉන්න එක තමයි හොඳම වැඩේ හරි මට කියන්නකො සමෝදි පළවෙනි එකට උත්තරේ කීයක් ආවද
286. ලක්ෂිත කීයක් ආවද? ඒකම තමයි සර්. අපූර්වා මට 263ක් ආවා. 263යි. අපි බලමුද? සෝඩියම්ලා දෙන්නයි. හරි? 23යිනේ එක්කෙනෙක්. එහෙනම් දෙන්නෙක් කියන්නේ 46ක්. කාබන් එක්කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ 12යි. ඔක්සිජන්ලා 3 දෙනෙක් ඉන්නවා. ඔක්සිජන්ලා 3 දෙනෙක් කියන්නේ එක්කෙනෙක් 16යිනේ. 16 වරක් 3 48යි. හරිද? ජලාණු 10ක් තියෙනවා. එක ජලාණුවක් කියලා කියන්නේ නම් 18යි. 10ක් කියලා කියන්නේ 180ක්. එකතු කරන්නකො බලන්න. 8යි 6යි 14යි 2යි 16යි. එකක් ඉතුරුයි. 8යි 4යි 12යි. නැත්නම් මෙතන 8යි 16යි 17 නෑ 8යි 8යි 16යි 17යි 18යි. එකක් ඉතුරුයි. අපූර්ව එකතු කරද්දිද වැරදිලා තියෙන්නේ නැත්නම් මෙතන ගන්නකොට වැරදිලාද? නෑ සර් මම මේ එන්නේ කියලා විතරයි දැක්කේ 2 දැක්කේ නෑ. මොකද්ද? එන්නේ 2 කියන එක දැක්කේ නෑ මම. එන්නේ කියලා විතරයි දැකලා තියෙන්නේ. Na2 මේක කීයක් ආවද පුලිනි? ඇමෝනියම් සල්ෆේට් 122ක්. 122යි. සමෝදි කීයක් ආවද? 132යි. ලක්ෂිත කීයක් ආවද? 132යි. අපූර්ව කීයක් ආවද? 132යි. පුලිනිගේ වැරදි එහෙමනම් ඈ. නයිට්‍රජන්ලා දෙන්නෙක් ඉන්නවා. නයිට්‍රජන්ලා දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් 14යිනේ. දෙන්නෙක් කියලා කියන්නේ ඉතින් 28ක්. හරි. හයිඩ්‍රජන්ලා 8 දෙනෙක් ඉන්නවා. සල්ෆර් එක්කෙනයි. ඔක්සිජන්ලා 4 දෙනයි. 16යි 16 වරක් 4 64යි. එතකොට මෙතන 16යි 18යි 22යි. හරි. දෙකක් ඉතුරුයි. මෙතන 3යි 2යි 5යි 6යි 5යි 11යි 11යි 2යි 13යි. පුලිනි කොතනද වැරදුනේ? එකතු කරද්දි වැරදිලා. හරිනේ. එහෙනම් සාමාන්‍යයෙන් ඔක තමයි සාපේක්ෂ අණුක ස්කන්ධය. දැන් ඔයගලන්ට දැන් O level paper එකේ නම් මේව එක නම් හම්බ වෙනවා සාපේක්ෂ අණුක ස්කන්ධය කීයද කියලා MCQ වලට එහෙම හම්බ වෙනානේ අපිට. නේද? හැබැයි මතක තියාගන්න A level වල මේ මූලද්‍රව්‍යයේ අණුවක සාපේක්ෂ අණුක ස්කන්ධය කීයද කියලා මේ වගේ ගණනය කිරීමක් කරන්න ඕගලන්ට කවදාවත් එන්නේ නැහැනේ. ඒක ආශ්‍රයෙන් වෙන මොන හරි කරන්න තමයි එන්නේ. හරිද? එහෙනම් අද දැන් මම ඔය කියලා දුන්නේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. අමාරු එකක් නෙමෙයි. හරි? ඊට පස්සේ සාපේක්ෂ අණුක ස්කන්ධය. ඔය කියන දෙකනේ විශේෂයෙන් කියලා දුන්නේ. හරිද? ඒතර සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා කියන්නේ මොකද්ද? සාපේක්ෂ අණුක ස්කන්ධය කියලා කියන්නේ මොකද්ද? ඔය දෙකේ ලොකු වෙනසක් නැහැ. පරමාණුක ස්කන්ධයේදී කරන්නේ මොකද්ද? කාබන් සමස්ථානිකයට සාපේක්ෂව පරමාණුක ස්කන්ධය කීයද කියලා මැන්නා. අණුක ස්කන්ධයේදී මොකද කරන්නේ? කාබන්ට සාපේක්ෂව අණුවේ ස්කන්ධය කීයද කියලා මැන්නා. එතකොට ඒක මයින්න පුළුවන් සූත්‍රයක් මම පෙන්නුවා. හරිද? යම් කිසි සමීකරණයක් පෙන්නුවා. හරිද? එතකොට ඒ ක්‍රමයෙන් අපිට හොයන්න පුළුවන්. ඊට පස්සේ හරි සාපේක්ෂ පරමාණුක ස්කන්ධ මම කිව්වා ගණනය කරලා කොහොමද පේපර් එකේ අවශ්‍ය නම් දෙනවා අපිට. මේ මම දීලා තියෙන වරහන් ඇතුළේ ඒ වගේ. එතකොට සාපේක්ෂ අණුක ස්කන්ධය කියන එක අපි අර ඉගෙන ගත්ත ක්‍රමයට හොයන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට හොයන්නත් පුළුවන්. පැහැදිලිද? ඒතර සාපේක්ෂ පරමාණුක ස්කන්ධයත් එහෙමයි. දැන් මෙහෙමයි. දැන් ඔය කොටසෙන් පස්සේ අපිට තියෙන්නේ ඇවගාඩ්‍රෝ සංඛ්‍යාව කියන එක ඉගෙන ගන්න. හරි? ඇවගාඩ්‍රෝ සංඛ්‍යාව ඊට පස්සේ මවුල ඔය ඇවගාඩ්‍රෝ සංඛ්‍යාව මවුල අණු මවුල ඒවා තමයි ඉගෙන ගන්න තියෙන්නේ. හරිද? මට ඔයගොල්ලෝ කියන්න ඒ කොටස දැන් පටන් ගන්නවද එහෙම නැත්නම් ඊළඟ දවසේ පටන් ගන්නවද? අද කට්ටිය සමහරක් කට්ටියක් නැහැ. කොහොම හරි කමක් නැහැ. හිටියත් නැතත් මම රෙකෝඩින් එක දෙනවා. ඒක නිසා මට කියන්න ඒ කොටස දැන් කරනවද ඊළඟ සතියේ කරනවද කියලා. හරි? ඊළඟ සතියේ කරනවා නම් අත උස්සන්න බලන්න. ඊළඟ සතිය කියන්නේ එන සඳුදා. හරි. අපි එහෙනම් දැන් තව වෙලාව නම් තියෙනවා කමන්නේ අපි ඇවගාඩ්‍රෝ කියන කොටස ඊළඟ දවසේ කියන්නේ දැන් අද බ්‍රහස්පතින්දා සඳුදා පටන් ගමු. හරි. ඒකල්ලා මේ සඳුදා සාමාන්‍යයෙන් අපි මේකේ ඔය දීලා තියෙන එකේ සාමාන්‍යයෙන් අපිට 11 වෙනි ගාන 12 වෙනි ගාන 13 වෙනි ගාන විතර නිකන් හදන තියරි ටික අපි බලමු.
ඊට පස්සේ අපි සූත්‍ර කියලා එකක් තියෙනවා. ඒක ඊට පස්සේ දවසේ බලමු. හරි. එහෙනම් මම අදට උතනින් පන්තිය නවත්තන්නම්. ඔය කරපු ටික සඳුදා එන්න ඉස්සෙල්ලා ආයසරයක් හොඳට බලන්න. හරිද? ප්‍රශ්න තියෙනවා නම් අහන්න. අර හෝම්වර්ක් ගේ සතිය දුන්නේ වගේ ප්‍රතික්‍රියා මට ඔයගොල්ලෝ තුලිත කරලා එවලා තිබ්බා. ඒවා මම මාක් කරලා දෙන්නම්. හරි. දැන් අද කීපයක් බෝඩ් එකෙත් කරා මම ඒවා මාක් කරලා දෙන්නම්. හරි. එහෙනම් හරි අදට උතනින් නවත්තන්නම්. රයිට්. එහෙනම් ඔක්කොටම good night. රයිට්. bye bye.